සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ටිකක් වෙනස් විදියකට වෙනස් තැනක රීසනබල් ටෝක්ස් වලින් වෙනස් වැඩසටහනක් වෙනස් දෙයක් ගැන කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. ඉතින් මම නිසාර රාජපක්ෂ රීසනබල් ටෝක්ස් වෙනුවෙන්. හොඳයි. පසුගිය දවසක ශ්‍රී ලාංකිකයන් විදියට නැත්නම් මිනිස්සු විදියට අපිට ඉතාමත්ම ඛේදජනක දුක්බර ප්‍රවෘත්තියක් පාකිස්තානයෙන් වාර්තා වුණා. ඒ පාකිස්තානයේ සිල්කොට් කියන නගරයේ ශ්‍රී ලාංකිකයෙක් වෙච්ච අපේ සහෝදරයෙක් වෙච්ච ප්‍රියන්ත කුමාර දියවඩන අපේ සහෝදරයව ඉතාමත් ම්ලේච්ඡ විදියට කුරිරු විදියට අන්තවාදීන් කියලා කියන්නවටත් වඩා ත්‍රස්තවාදීන් කිව්වනම් නිවැරදි. ඉතාමත් කුරිරු විදියට ඝාතනය කරලා පුළුස්සා දමලා තිබ්බා. ඉතින් මුළු ලෝකයක් මේක දිහා බලන් හිටියා. රාජ්‍ය නායකයා පවා විශේෂයෙන් පාකිස්තානයේ රාජ්‍ය නායකයා පවා මේකට ශෝකය ප්‍රකාශ කළා. කොහොම වුණත් බොහෝ දෙනා විවිධ පිරිස් මේකට තමන්ගේ කනගාටුව පළ කළා වගේම මේට යුක්තිය ඉටු විය යුතුයි කියන දේ විශේෂයෙන්ම සඳහන් කරා. හොඳයි. මම අද අපේ ප්‍රියන්ත සහෝදරයාට යුක්තිය ඉටුවීම පිළිබඳ කතා කරනවට වඩා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රියන්ත සහෝදරයා හැර අනෙත් සමස්ත ශ්‍රී ලංකාවේ වෙසෙන හැම පුරවැසියාටම යුක්තිය ඉටුවිය යුතුයි කියලා සිතලා යම් දෙයක් ගැන කතා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. මම මේ ගැන කතා කරන්න පාදක කරගන්නේ. මගේ කතාවට එළඹෙන්නේ ඕකෙන්. ප්‍රියන්ත දියවඩන මහත්මයා ගැන කතා කරන්න කලින් මම පොඩි අපේ පුංචි කාලේ පාසලේදී සිද්ධ වෙච්ච මේ අපි හැමෝටම මේ ප්‍රශ්නය අපි හැමෝගෙම අහන ප්‍රශ්නය මම ඒක ගැන කතා කරන්න කැමතියි. මතක් කරලා බලන්න පොඩි කාලේ ඔබ එක වසරට ඇතුල් වුණාම නැත්නම් අපි කියමු පෙර පාසලට මොන්ටිසෝරියට ඔබ ගියාම ඔබෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි සමහර විට මේක විශේෂයෙන් ගුරුවරයෙක් අහන්නේ ඔබෙන් පළවෙනි ප්‍රශ්නය වෙන්න පුළුවන්. නැත්නම් මේක ඕනම කෙනෙක් අහන්න පුළුවන් පාසලදී නැති වුණා. හැමෝටම මේ අත්දැකීම මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා මම පාසලේදී කියලා පටන් ගන්නම්. පාසලේදී ඔබෙන් අහනවා ඔබ වැඩිහිටියෙක් වූ දවසට නැත්නම් ඔබ මේ පාසලෙන් ඔබේ පාසල් ජීවිතයෙන් ඉස්සරහට ඉගෙනගෙන වැඩිදුර අධ්‍යාපනයෙන් පස්සේ කවුරු වෙන්නද කැමති? නැත්නම් සරලවම කියනවා නම් ඔයාලා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? මේ ප්‍රශ්නේ අපි හැමෝගෙම අහනවා. මේ කහන්නේ ගුරුවරයෙක්. ඒ වුණාට එතන මගේ අත්දැකීම අනුව නම් කවුරුවත් ගුරුවරයෙක් කියලා කිව්වේ නැහැ. කවුරු කී කියලාද කියන්නේ? වෛද්‍යවරයෙක්. නැත්නම් ඉංජිනේරුවෙක්. නැත්නම් නීතිඥයෙක්. නැත්නම් ගණකාධිකාරිවරයෙක්. මේ අංශ හතර විශේෂයෙන් තවත් දේවල් තියෙනවා. තවත් පිළිතුරු ලැබුණා. මම කියන්නේ බහුතරයක් දෙනාගේ පිළිගැනීම වුණේ. බහුතරයක් දෙනාගේ කැමැත්ත වුණේ ඔවුන් වැඩිහිටියන් වෙද්දී මේ අංශවලට යන්න. බොහෝ දුරට මේ ඔවුන්ගේ කැමැත්ත නෙවෙයි ඔවුන්ගේ දෙමාපියන්ගේ කැමැත්ත. මොකද ඔවුන්ට කිසිම අදහසක් ඔවුන්ට කිසිම අයිඩියා එකක් නැහැ. Taman ලොකු වුණාට පස්සේ කවුරු වෙන්නද මොන වගේ වෙන්නද ඒවයි තියෙන දේවල් මොනවද? ડોක්ටර් කෙනෙක් කරන්නේ බෙහෙත් දෙන එක කියලා දන්නවා. ඒ අරින්න අනිත් වෘත්තීන් ගැන ලොකු අවබෝධයක් ඔවුන්ට නැහැ. ඒත් දෙමව්පියන් හෝ වේවා ඔවුන් හෝ වේවා මේ පිළිතුරු හතර ලබා දෙන්නේ. නැත්නම් විශේෂයෙන් මේ වෛද්‍යවරයෙක් සහ ඉංජිනේරුවෙක් කියන්නේ. ওই දෙක තමයි වැඩිපුරම කියන්නේ සත්‍ය වශයෙන් කිව්වොත්. ඇයි මේ පිළිතුරු දෙක ලබා දෙන්නේ?
මොකද අපේ තියෙන ප්‍රධාන විෂය ධාරා 4 ගත්තොත් ඒ 4ේම මේ විශිෂ්ටම ප්‍රතිඵල ලබා ගන්න අය. නැත්නම් මේ ඉහළම පීක් එකේ තියෙන සුදුසුකම් තමයි නැත්නම් ලබා ගන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම් තමයි මේ කියන්නේ. මැත්ස් කළොත් ඉංජිනේරුවෙක්. බයෝ කළොත් වෛද්‍යවරයෙක්. නැත්නම් කොමර්ස් කරොත් accountant කෙනෙක්. ගණකාධිකාරිවරයෙක්. නැත්නම් ආර්ට්ස් කරොත් නීතිඥයෙක් හෝ තවත් විවිධාකාර වූ පැතිවලට යන්න පුළුවන්. හරි. එතකොට ඇයි දෙමව්පියෝ ළමයින්ගේ ඔළුවට මේ කියන මේ විශේෂ වූ මේ වෘත්තීන් 4 කාවත් දන්නේ? මමත් දන්නවා ඔබත් දන්නවා අපිට පොඩි කාලේ ඉඳන් කියන්නේ ඔබ වෛද්‍යවරයෙක් වෙන්න. නැත්නම් ඔබ ඉංජිනේරුවෙක් වෙන්න. බහුතරයක් කියන්නේ ওই දෙක මං හිතන්නේ ගණකාධිකාරීවරයෙක් හෝ නීතිඥයෙක් වෙනවා කියන එක කියන්නේ පෞල් පසුබිමක් තිබුණ නීතිඥ හෝ ගණකාධිකාරී එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බහුතරයක් දෙමව්පියෝ පුරුදු කරන්නේ ළමයාට ඉංජිනේරුවෙක් වෙන්න වෛද්‍යවරයෙක් වෙන්න කියලා කියන එක. ඒක වරදක් නෑ. ඒක හොඳ දෙයක්. මොකද ඔහුට දෙනවා ඒම් එකක්. ඔහුට දෙනවා ඉලක්කයක් සපුරා ගන්න. ඔබ වෛද්‍යවරයෙක් විය යුතුයි කියලා. මගේ විවිධාකාර වූ මත තියෙනවා ඒක වෙන්න ඕන කොහොමද සහ මම පිළිගන්නවා තමන්ගේ කැමැත්තට තීරණයක් ගත යුතුයි කියලා අවුරුදු 16 17 කාලේදී උසස් පෙළ හදාරද්දී තමන් මොන පාත් එකේද යන්න ඕන කියන එක සහ ඉතින් ඊට පස්සේ මොන අංශවලින්ද ඔහු රැකියාව තෝරා ගන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. ඒත් පොඩි කාලේ ළමයෙක්ට දෙන්න ඕන ඒ ඒම් එක නැත්නම් ඉලක්කය ඔවුන් ලබා දෙනවා. ඇයි එහෙම ඉලක්කයක් ලබා දෙන්න කියලා අපි බැලුවොත් ඇත්තටම මං කිව්වා වගේ ඒ පීක් එකේ තියෙන ජොබ්ස් 4 නැත්නම් පීක් එකේ නැත්නම් ඉහළ මුදුන් වල තියෙන ඒ රැකියා 4 ඒ ප්‍රොෆෙෂන්ස් 4 ගත්තොත් දෙමව්පිය විශ්වාස කරනවා මේ තැන්වලට ගියොත් ළමයින්ට ඉතාමත් සතුටින් ජීවත් වෙන්න නැත්නම් මූල්‍යමය අතින් නැත්නම් සමාජයේ තත්වයක් ගොඩනගාගෙන ඉතාමත් සතුටින් ජීවත් වෙන්න පහසු කරයි කියලා. නම් තමන්ගේ අනාගතයේදී ජීවිතයේදී උසස් පෙළින් නෙමෙයි මේ උසස් අධ්‍යාපනයෙන් නෙමෙයි මතුවට තියෙන විවිධ කඩයිම් වලදී ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. හැබැයි ප්‍රශ්නය තමයි ප්‍රියන්ත කුමාර දියවඩන. ඔහුත් ඉංජිනේරුවෙක්. ලංකාවේ තියෙන ගණිත විෂය ධාරාව අමාරු විෂය ධාරාවක්. මම කියන්නේ අනිත් විෂයන් ධාරාවන් ලේසි කියලා. මම කියන්නේ ගණිතයත් අමාරු විෂය ධාරාවක්. ඒකෙත් උපරිමයටම කිට්ටුවටම ගිහිල්ලා ලංකාවේ සාමාන්‍යයෙන් වැඩිම ලකුණු පිරිස් වලින් දෙවනියට වගේ ඉන්න මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සුසුකම් ලබලා උසස් පෙළින් ඉංජිනේරින් ෆැකල්ටි එකට ගිහිල්ලා ඉංජිනේරු පීඨයට ගිහිල්ලා එතනත් ප්‍රොඩක්ෂන් ඉංජිනේරින් කියන විෂය ධාරාව හදාarලා ඔහු ඉංජිනේරුවෙක් බවට පත් වෙනවා 2002 දී. ඊට පස්සේ ඔහු ලංකාවේ සේවය කරනවද වෙන රටකට යනවද කියන මම දන්නේ නැහැ. කොහොම හරි ඔහු 2010 වර්ෂයේ තමයි පාකිස්තානයේ බලා පිටත් වෙන්නේ. පාකිස්තානයේ තමන්ගේ රැකියාව ආරම්භ කරන්නේ. එතකොට ඔහුට ඉන්නවා කියනවා සහෝදරයන් දෙදෙනෙක්. මම විකිපීඩියා වෙබ් අඩවියෙන් මේ විස්තර ලබා ගත්තේ. ඒ සහෝදරයන් දෙදෙනා වැඩ කරන්නේ පාකිස්තානයේ කියලා ඒකේ සඳහන් වෙනවා. ඒ වගේම ඔහු පවුලේ බාලම 6 දෙනෙක්ගෙන් සහෝදරයන් විය යුතුයි 6 දෙනෙක්ගේ පවුලේ ඔහු බාලම සහෝදරයා. අපි මතයක් තියෙනවා අර මේ පවුලේ බාලයා හරි වාසනාවන්තයි කියලා. ඇයි අපි එහෙම කියන්නේ?
පවුලේ බාලය වාසනාවන්තයි කියන්නේ අර ගොඩක් දැන් පවුලේ එකතු කරගත්ත දෙමව්පිය එකතු කරගත්ත ධනෙන් වැඩි ප්‍රමාණයක් හිමි වෙනවා හෝ අන් අයට සමාන කොහොම හරි පවුලේ බාලයට තමයි වැඩි ප්‍රමාණයක් නැත්නම් ගෙදර පවුලේ බාලයට. එහෙම මතයක් තියෙනවා සමාජයේ මතයක් නෙමෙයි ඇත්තට මේක දෙමව්පියොත් ඒ විදිහට පවුලේ බාලයට තමයි මේක කියලා එහෙම කියනවා අපිට ඇහිලා තියෙනවා අපේ ජීවිතය තුළ. එතකොට පවුලේ බාලයට ජීවත් වෙන්න ලේසි ටිකක්. මොකද මං හිම කියන්නේ ඔහුට අර දෙමව්පියන්ගෙන් හිමිවන දායාදත් ලැබෙනවා. ඊට පස්සේ සහෝදර සහෝදරියන් වැඩිමහල් අය එතකොට 6 දෙනෙක්ගෙන් පවුලක් කිව්වම එතකොට සහෝදර සහෝදරයන්ගෙන් ලැබෙන උදව් උපකාරات තියෙනවා. ඉතින් ඔහුට ජීවිතේ ගොඩනගා ගන්න අන් අයට වඩා පහසුයි. හැබැයි ඇයි ඔහුට පාකිස්තානයට යන්න සිද්ධ වුණේ? ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන. ඇයි ඉංජිනේරුවෙක් වෙච්ච පවුලේ බාලයා වෙච්ච ලංකාවේ තියෙන ඉහළම රැකියාවලින් එකකට මම කියන්නේ අනිත් රැකියාව බාල කරනව නෙවෙයි මම කියන්නේ මේ මූල්‍යම වශයෙන් හොඳ පඩියක් ගන්න පුළුවන් හොඳ වේතනයක් ලබා ගන්න පුළුවන් ඉහළම රැකියාවකට ගියපු ප්‍රියන්ත කුමාර දීවඩන සහෝදරයාට ඇයි පාකිස්තානයට යන්න උනේ? අන්න එතන තමයි පොයින්ට් එක. මම මේ ඔහු ගැන කිව්ව දේවල්. මම මේ අපේ පාසල් කාලය ගැන කිව්ව දේවල්. මම ලංකාවේ දෙමව්පියෝ ගැන කිව්ව දේවල්. මම ලංකාවේ පුරවැසියෝ ගැන කිව්ව දේවල්. මේ හැම දෙයක්ම කිව්වේ මෙන්න මෙතෙන්ට එන්න. ඇයි ඒ මිනිස්සයාට අර ත්‍රස්තවාදීන්ගෙන් මැරුම් කන්න පාකිස්තානයට යන්න සිද්ධ වුණේ? හරි. ඒක තමයි මම අහන ප්‍රශ්නය. හොඳයි. මම ඒකට මෙන්න මේ විදියට පොඩි කතාවකින් පටන් ගන්නම්. මේක මට ඇහිච්ච දෙයක්, මම බලපු දෙයක්. මම දැක්ක අපේ සිංහල ගුරුතුමා මගේ ගුරුවරයෙක් නෙමෙයි වුණාට මම ගුරුතුමා කියලා කතා කරන්නම්. මේ උපුල් ශාන්ත සන්නස්කර ගුරුතුමා යම්කිසි වැඩසටහනකට විද්වත් පිරිසක් සහභාගී වෙලා හිටපු රැස්වීමක් හෝ යම්කිසි උත්සවයක අවස්ථාවකදී කතාවක් ඉදිරිපත් කරනවා මෙන්න මේ වගේ දෙයක්. ඕස්ට්‍රේලියාවේ හෝ ඉතාලියේ පිරිසක් කවුරු හරි ඕස්ට්‍රේලියාවේ හෝ ඉතාලියේ කවුරු හරි පිරිසක් බෝට්ටුවක නැගලා ලංකාවට එනවද රැකියාවක් හොයාගෙන. ලංකාවේ ගෙදරක වැඩ කරන්නම් කියලා හරි ඔය හලාවත පැත්ත ඔහු නම් කරා හලාවත මිනුවන්ගොඩ පැත්ත කියලා දිවුලපිටිය පැත්ත කියලා මට මතක විදියට මේ විදියට ඉතාලිය වෙන්න පුළුවන් කැනඩාව වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් එංගලන්තේ වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන් මේ අය එනවද ලංකාවට සංචාරක විදියට නෙමෙයි රැකියාවක් හොයාගෙන. ඔහු මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා. එනවද එහෙම? මම නම් මගේ ජීවිත කාලය ඇතුළත එහෙම දේවල් දැකලා නැහැ. හැබැයි මම දැකලා තියෙනවා අපේ ලංකාවේ අය වෙන රටවල් වලට යනවා. විශේෂයෙන්ම දැන් අපේ ශ්‍රී ලාංකිකයන්ට මරණයට පත් වෙන්න සිද්ධ වුණ අවස්ථා ගත්තොත් මැද පෙරදිග මට මතකයි ගියපු දැරිය අගෘහ සේවිකාවක් යම්කිසි වරදකට අසු වෙලා ඇයට මරණීය දණ්ඩනයට පවා ලක් වෙන්න සිද්ධ වුණා. එතකොට දැන් ගෘහ සේවිකාවක් කියන්නේ ඇත්තටම දරිද්‍රතාවයේ සහ බොහෝ වැඩි අධ්‍යාපනික මට්ටමක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා රැකියාවක ප්‍රශ්නය නිසා දරිද්‍රතාවය නිසා තමයි ගෘහ සේවිකාවක් විදේශගත වෙන්නේ. එතකොට ඒක අපිට පොඩ්ඩක් පැත්තකින් තියන්න පුළුවන්. ඒක හොඳයි කියන්න බෑ කාටවත්. ඒත් අපිට ඒක කතා නොකරක පැත්තකින් තියන්න පුළුවන්. මොකද එතන තියෙනවා දරිද්‍රතාවය සහ අධ්‍යාපනයේ අඩු අධ්‍යාපනික මට්ටම නිසා උන්ට ඒ තත්ත්වයට පත් වෙන්න සිද්ධ වුණා කියලා. ඒත් ප්‍රියන්ත කියන්නේ එහෙම කෙනෙක් නෑ. ප්‍රියන්ත කියන්නේ
තමන් ඉගෙන ගත්ත විෂය ධාර උපරිමයේම තියෙන රැකියාවට ගියපු කෙනෙක්. ඒ ගිහිල්ලත් ඔහු මෙහෙත් මං හිතන්නේ මම 2010ට පෙර කාල සීමාව මොනවා කරාද කියන දන්නේ නැහැ. කොහොම හරි ඔහු 2010 තමයි පාකිස්තානට යන්නේ. 2010 ගිහිල්ලා ඔහු 2012 වර්ෂයේදී මැනේජ්මන්ට් ලෙවල් එක නැත්නම් කළමනාකරුවෙක් විදියට ඒ මට්ටමට ඔහු උසස් වීම දරනවා. ඉතින් එතකොට වසර දෙකක් තුල ඔහු උසස් වීම දරන්න මං හිතන්නේ ඔහු ලොකු එක්ස්පීරියන්ස් එකක් නැත්නම් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් මේ කියන 2002 ඉඳන් 2012 වෙනකන් මේ වසර 10ට ඔහු ලබාගෙන තිබිය යුතුයි. ඔබ දන්නවා ඉංජිනේරු වෘත්තියේ ඒක ඒ විදිහට තිබිය යුතුයි. ඒ වගේ මැනේජ්මන්ට් ලෙවල් එකකට යන්න. එතකොට මෙච්චර කාලයක් මේ විදිහට ලංකාවේ ඉඳලා මේ 2002 ඉඳන් 2010 වෙනකන් 2010 දී ඇයි ඔහුට පාකිස්තානට යන්න වෙන්නේ? ඔහු නෙමෙයි. ඔහු නියෝජනය කරන්නේ සමස්ත මේ ඔහුගේ මට්ටමේ ඉන්න සමස්ත ප්‍රජාවම. ඉංජිනේරු වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්. අපි බහුතරයක් දැකලා තියෙනවා ලංකාව හැර යනවා. මේකට හේතුවක් තිබිය යුතුයි. ගෘහසේවිකාවක් ලංකාව හැර යන්න මම නැවතත් කියනවා. ඔවුන්ට තියෙන අධ්‍යාපනික මට්ටමේ හොයවා, මූල්‍යමය තත්ත්වයේ හොයවා, යම්කිසි නිවසේ තියෙන ණය බර හොයවා, ඒ වගේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ඔවුන්ව පැත්තකින් තියන්න පුළුවන් අපිට. ඇඟලුම් සේවිකාවන් අපිට පැත්තකින් තියන්න පුළුවන්. ඔවුන්ට මූල්‍යමය ප්‍රශ්න නිසා මොනවා හරි එහෙම ගැටලුවක්, ඒ කියන්නේ ලංකාවේ ඇඟලුම් සේවිකාවන්ට ලැබෙන පඩිය නැත්නම් ලැබෙන ස්ථානය අඩු නිසා ඒ වගේ දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒත් ඉංජිනේරුවෙක්ට, වෛද්‍යවරයෙක්ට, ගණකාධිකාරිවරයෙක්ට, නීතිඥයෙක්ට ඔවුන්ට මම හිතන්නේ ලංකාවේ ඉතාමත් හොඳ තැනක් තියෙනවා. එහෙම තිබිලත් ඇයි ඔවුන්ට යන්න වෙන්නේ? ඇයි ඔවුන්ට වෙනත් රටක රැකියාවකට යන්න වෙන්නේ? නැත්නම් ඇයි ඒ වගේ සමහර අයට වෙනත් රටකට ගිහිල්ලා ඒ රටේ පදිංචි වෙන්න සිද්ධ වෙනවා. නැත්නම් PR එක ගන්න සිද්ධ වෙන්නේ. ඇයි උන් එතෙන්ට යන්නේ? ඇයි උන් කැමැත්තෙන් මේ රට දාලා යන්නේ? එතනයි අපි සිතන්න ඕන ගැටලුව කියලා මම යෝජනා කරනවා. අපි කතා කරනවා ලංකාවේ මේ දශක 7ක නැත්නම් වසර 70ක ඉතිහාසයක් ගැන. අපි බහිනවා ඉතින් දේශපාලඥයන්ට. ඇත්තටම දේශපාලඥයෝ වැරදිද? මම කියනවා වැරදි. දේශපාලඥයෝ වැරදි. හැබැයි දේශපාලඥයා කොහොමද පත් වෙන්නේ? ඔහු තමන් මොකක් හරි විභාගයක ලියලා තමන් පාඩම් කරලා විභාගයකට ලියලා එහෙමද වුන් පත් වෙන්නේ? පාර්ලිමේන්තුව ගමු. පාර්ලිමේන්තුවේ ඉන්නවා മന്ത്രിවරු 225ක්. එතන අගමැති ඉන්නවා, ඒ වගේම ඇමතිවරුත් ඉන්නවා. ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය අමාත්‍යවරු. මේ අයව ඒ 225 අපි කතා කරමු. අනිත් අයන් කළ 225. හරි. ඒ മന്ത്രിවරු 225 නැත්නම් ඒ දේශපාලඥයන් 225. එතෙන්ට යවන්නේ ඔවුන් මොකක් හරි විභාගයක් ලියලාද? නැත්නම් ඔවුන්ගේ සෝත්සාහයෙන්ද? නැහැ. මේ කිසිම දෙයකින් නෙමෙයි ඔවුන් එතෙන්ට යවන්නේ ඔබේ ඡන්දයෙන්. නැත්නම් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගේ ඡන්දයෙන්, ජනතාවගේ ඡන්දයෙන්. එතකොට ඔවුන්ව පළවෙනි වැරදිකරු විදිහට ඔබට නම් කරන්න බෑ. පළවෙනි වැරදිකරු වෙන්නේ හැම විටම ජනතාව. හොඳට මතක තියාගන්න. මේ ලංකාවේ ඇති වෙලා තියෙන අස්ථාවරත්ව වෙන්න පුළුවන්, ආර්ථික පරිහානිය වෙන්න පුළුවන්. තාම මං ඉපදෙන කොටත් ලංකාව දියුණු වෙමින් පවතින රටක්, තාමත් දියුණු වෙමින් පවතින රටක්. සමහරට අපේ ළමයින්ගේ කාලේ වෙද්දිත් මේ ලංකාව දියුණු වෙමින් පවතින රටක් විදියට වෙන්න පුළුවන්. ඉතින් මේකට වරද මේ දේශපාලඥයන්ගේ නෙමෙයි. පළවෙනි වරද ඡන්දය දුන්න ඔබේ. ඒක අපි හොඳට ඔබත් මමත් මතක තියාගත යුතු කාරණාවක්.
මම කියන්නේ මේක ඔබට විතරක් නෙමෙයි මටත් ඇතුළුව මමත් මතක තියාගත යුතු කාරණාවක්. පළවෙනි වරද අපේ. දෙවනි වරද දේශපාලඥයන්ගේ කිව්වට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක අපිට පිළිගන්න පුළුවන්. දෙවනි වරද දේශපාලඥයන්ගේ. දෙවනි වැරදිකරු දේශපාලඥයන්. හරි. තුන්වෙනි හතරවෙනි වැරදිකරු කවුද කියන එක ඔබම තීරණය කරගන්න. මම මේකට අර්ථකථන දෙන්න යන්නේ නැහැ. හොඳයි. එතකොට ඇයි මේ අයට නැත්නම් ඇයි මේ හොඳ අධ්‍යාපනික මට්ටමක් සහ හොඳ රැකියාවක් ලබා ගන්න පුළුවන් මට්ටමේ අධ්‍යාපනික මට්ටමක් තියෙන නැත්නම් මේ සමාජ පසුබිමක් තියෙන ඇයි මේ වගේ පිරිසකට මේ විදේශ රටවල් වලට යන්න සිද්ධ වෙලා තියෙන්නේ? පළවෙනි එක සරලවම කිව්වොත් මේ පඩිය. අපේ වචනෙන් කිව්වොත් පඩිය. පඩිය කියන්නේ මොකද්ද? පඩිය කියන්නේ ඒ කෙනා ලබන මාසික ආදායම. යම් කිසි කෙනෙක් යම් මාසික ආදායමක් ලබනවා නම් අපි හිතන්න කවුරු හරි රුපියල් 10,000ක ආදායමක් ලබනවා නම් ඒක ඉතාමත් සුළු ප්‍රමාණයක් වර්තමානයේ හැටියට. ඒනට අපි එහෙම හිතමු. එතකොට ඒක ඔහුට ප්‍රශ්නයක් වෙන්නේ ඔහුගේ අවශ්‍යතා ටික, ඔහුගේ ආශාවන් ටික ඔහු ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන විදියට තියෙන අවශ්‍යතා ටික සපුරා ගන්න ඒ 10,000 ප්‍රමාණවත් මදිනා. ඔබට ලංකාව තුළ මිලියනයක් හම්බුණත් ඒ මිලියනය ලංකාවේ ඔබ සිතන ආකාරයට ඔබට අවශ්‍ය ආකාරයට ජීවත් වෙන්න මදි නම් ඔබ කියන්නේ ඔබේ මාසික ආදායම ඔබට ප්‍රමාණවත් නැහැ කියලා. ඒක තමයි තත්ත්වය. ඒකත් එක හේතුවක් මේ වගේ දක්ෂයන් මේ වගේ උගතුන් මං කියන්නේ එහෙම කිව්වට මං වැරදි නෑ. මේ වගේ ඉංජිනේරුවන් වෛද්‍යවරුන් මේ වගේ ඉහළ අධ්‍යාපනික මට්ටමක් සහිත අය ලංකාව දාලා යන්න එක හේතුවක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. ඊළඟ එක තමයි සුදුස්සාට සුදුසු තැන නොලැබීම. කවුද සුදුස්සෙක් කියන්නේ? සුදුස්සෙක් කියන්නේ යම් කිසි රැකියාවක් ගත්තොත් ලංකාවේ තියෙන. ඒක විදායක ශ්‍රේණිය වෙන්න පුළුවන්. ඒ වගේම පහළ ශ්‍රේණිය වෙන්න පුළුවන්. නැත්නම් සුළු සේවකයෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. අපි පෙදරේරුවෙක් ගත්තොත් පෙදරේරුවට සිවිල් ඉංජිනේරුවෙක් වෙන්න බෑ. ඒ වගේම තමයි සිවිල් ඉංජිනේරුවට පෙදරේරුවෙක් වෙන්නත් බෑ. මම කියනවා පෙදරේරුවයි වැඩවලින් කාලක් සිවිල් ඉංජිනේරුවෙක්ට කරන්න බෑ. කරන විදිය දන්න වෙන්න පුළුවන්. ඒ වුණාට ඔහු කරන වැඩවලින් කාලක් ඔහුට කරන්න බෑ. පෙදරේරුවෙක් කරන වැඩවලින් කාලක් සිවිල් ඉංජිනේරුවෙක්ට කරන්න බෑ. ඒ වගේම සිවිල් ඉංජිනේරුවෙක් කරන වැඩවලින් කාලක් පෙදරේරුවෙක්ට කරන්නත් බෑ. මේ හැමෝටම තියෙනවා යම්කිසි සුදුසුකමක්. රැකියාවක් වටා වෙන්න පුළුවන්, අධ්‍යාපනික මට්ටමක් පාදක කරගනිමින් වෙන්න පුළුවන්. මේ හැමෝටම තියෙනවා සුදුසුකමක්. අන්න ඒ සුදුසුකම් මත තමයි තමන්ගේ මේ රැකියාව කියන එක නැත්නම් තමන්ට සුදුසු තැන වෙන්විය යුත්තේ. ඒත් මේ දේශපාලනය කියන එක නිසා ඔබත් හොඳටම දන්නවා මමත් හොඳටම දන්නවා ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ උසස් පෙළින් පස්සේ නැත්නම් ඔබ උසස් අධ්‍යාපනයෙන් පස්සේ යනවා නම් යම්කිසි ඇමති කෙනෙක් හෝ මන්ත්‍රී කෙනෙක් හෝ
යම්කිසි දේශපාලඥයෙක් ළඟට ඔබ යනවා නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඔබ වැරදි. ඇයි මම වැරදි කියන්නේ? ඔබ ලබාගත යුත්තේ ඔබට ඔබේ සුදුසුකම් වලට සුදුසු ප්‍රමාණයේ රැකියාව. ඒ වගේම කියනවා ඔබ හරි. ඇයි මම ඔබ හරි කියන්නේ? මම ඔබ හරි කියන්නේ ලංකාවේ සුදුස්සාට සුදුසු රැකියාව ලැබෙන්නේ නැත්නම් ඔබට ඒ වගේ දේශපාලඥයන් පස්සේ ගිහිල්ලා රැකියාව ලබා ගන්න සිද්ධ වෙනවා. ඒකෙන් ඔබට අඳුර ගන්න පුළුවන් මේ කාරණා දෙකෙන් ඔබ වැරදි වෙන සහ ඔබ නිවැරදි වෙන හේතු වලින් අඳුර ගන්න පුළුවන් මේ එකිනෙකට හොඳින් බැඳිලා තියෙනවා. මේ සිස්ටම් චේන්ජ් කියලා කිව්වට මේ සිස්ටම් එක චේන්ජ් කරන්න බැරි ඒකයි. සිස්ටම් එකක් මේක. එක පුරුකක් කොහෙන් හරි ගැලෙව්වට මේ සිස්ටම් එක කඩා වැටෙන්නේ නැහැ. කවදාවත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බෑ. සිස්ටම් එකේ ජනතාවත් ඉන්නවා, දේශපාලඥයත් ඉන්නවා. මේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම ඉන්නවා. ලංකාව තුල තියෙන සිස්ටම් එකේ. සමහරවිට මේක ජාත්‍යන්තරයත් මේ තුල ඉන්නවා. සිස්ටම් චේන්ජ් එකක් නම් ඉස්සෙල්ලම මම කිව්වා පළමු වැරදිකරු ඔබ මේ ක්‍රමයට ඒකින්ද ජනතාව විදියට ඔබ වෙනස් විය යුතුයි. ජනතාව නැත්තම් පුරවැසියෙක් විදියට මම වෙනස් විය යුතුයි. අපි වෙනස් විය යුතුයි. ඒ පළවෙනි දේ. ඊට පස්සේ දේශපාලඥයව පත් කරන්නේ කවුද? අපි. අපි නිවැරදි දේශපාලඥයන්ව පත් කර යැවිය යුතුයි. මම කියන්නේ රටකට දේශපාලඥයෝ සිටිය නොයුතුයි කියලා. සිටිය යුතු නෑ කියලා මම කියන්නේ නෑ. රටකට දේශපාලඥයන් සිටිය යුතුයි. හැබැයි අපි සුදුසු පුද්ගලයන් පත් කළ යුතුයි. පාර්ලිමේන්තුව ගිනි තියනවා කියන්නේ අපි අපේ සල්ලි වලින් හදපු අපේ ගොඩනැගිල්ලකටම අපි විනාශ කරනවා කියන එක. පාර්ලිමේන්තුව ගිනි තියලා හරියන්නේ. අපි අපේ මුදලින් හැදුව ඒ අපේ ගොඩනැගිල්ලට පත් කරලා යවන්න ඕන එතෙන්ට සුදුසු පුද්ගලයන්. ආයි එතෙන්ට එනවා අර සුදුස්සාට සුදුසු තැන ලැබීම කියන එක. පේනු නේද? මේ ඔක්කොම චක්‍රයක්. මේ ඔක්කොම සිස්ටම් එකක්. මුලින්ම පාර්ලිමේන්තුවට සුදුස්සන් පත් කර නොයවන ඔබ වරද්ද ගන්න එතනින්. පාර්ලිමේන්තුව නුසුදුසු පුද්ගලයන් පත් කරලා ඇව්වහම ඔවුන්ගේ ඊළඟ ස්ටෙප් ඊළඟ ලෙවල් එකට ඊළඟ මට්ටමට පත් කරන්නේ සුදුසු පුද්ගලයෝ නෙමෙයි නුසුදුසු පුද්ගලයන්. එතකොට ඒ නුසුදුසු පුද්ගලයනුත් ඊළඟ ලෙවල් එකට ඔවුන්ගේ ඊළඟ පල්ලෙහා මට්ටමට පත් කරන්නේ නුසුදුසු පුද්ගලයන්. ওই විදිහට ඇවිල්ලා ඔබට හැමදාම සිද්ධ වෙන්නේ රැකියාවක් ලබා ගන්න දේශපාලඥයන්ගේ පස්සේ යන්න. ඒ රැකියාව නොලැබුණු තැන ඔබට සිද්ධ වෙනවා රට හැර යන්න. පිට රට නැත්නම් විදේශයන්හි බොහෝ දුරට රැකියාව හම්බෙන්නේ සුදුස්සාට සුදුසු රැකියාව. සහ සුදුස්සාට සුදුසු තැන. ඒ ඔහුට ලැබිය යුතු ගෞරවය. ඔහු කරන වැඩවලට ඒ වැඩ ප්‍රමාණයට ඔහුට ලැබිය යුතු වේතනය නැත්නම් ඔහුට ලැබිය යුතු පඩිය. ඔහුට ලැබිය යුතු ආදායම. ඉතින් හොඳට මතක තියාගන්න අපි දැක්ක පහුගිය කාලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉස්සරහා අපි කියන පාස්පෝර්ට් ඔෆිස් එක ඉස්සරහා පාස්පෝර්ට් ලබා ගන්න තිබ්බ පෝලිම මම කියන්නේ රට හැර යාම නෙවෙයි පිළිතුර රට හැර යාම ප්‍රශ්නය කල් දැමීමක් පමණයි. ඇයි ප්‍රියන්තට තමන්ගේ නොවන ඒ වගේ රටකට ගිහිල්ලා ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට පත් වෙන්නට සිද්ධ වුණේ? දවදනාගේ අනාගතය මීට වඩා සවිමත් කරන්න
ඔහුගේ ජීවිතය තිබ්බ ඉලක්ක සපුරා ගන්න ඔහු සිතුවා ලංකාවේ හිටියොත් ඒ ඉලක්ක සිහිනයන්ට පමණක් සීමා වන බව ඔහු දැන හිටියා ලංකාවේ හිටියොත්. ඒක නිසා තමයි ඔහුට සිද්ධ වුණේ වෙනත් රටකට ගිහිල්ලා ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙන්න. ඉතින් මම කියන්නේ මේ මෙවැනි සිද්ධියක් වූ අපි හිතමු පළවෙනි වතාව කියලා. ඒ වගේම මෙය අවසන් වතාවක් විය යුතුයි. ලංකාවේ හැම ජාතියකටම හැම ආගමකටම හැම මට්ටමක පුද්ගලයෙක්ටම හැම අධ්‍යාපනික මට්ටමක පුද්ගලයෙක්ටම හැම මූල්‍ය අතින් මොන මට්ටමේ පුද්ගලයෙක් වුණත් මේ හැම දෙනාටම ලංකාවේ ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා දැනටමත් ඒක නැති වෙලා නැහැ. දැනටමත් ඒක තියෙනවා. ඒ වගේ මෙවැනි අවාසනාවන්ත ඉරණම් වලට පත් නොවෙන්නට ලංකාවේ ඉන්න සියලුම පුරවැසියන්ට මම ආරාධනා කරනවා මේ සිස්ටම් එක නැත්නම් ඔබ කියන මේ දශක 7ක ඔබ කියන මේ වසර 70ක ඉතිහාසය තුළ නිදහස ලැබීමෙන් පසු මේ රට ගියපු අත නැත්නම් මේ යන සිස්ටම් එක වෙනස් කරන්න එකතු වෙන්න කියලා මුලින්ම අපි හැදෙමු. ඊට පස්සේ දේශපාලඥයන් හදන්න කලින් අපි එතෙන්ට නියම පුද්ගලයන් සුදුස්සාට සුදුසු තැන දීලා පත් කරයවමු. එතනින් එහාට ගියාම අපි එකතු වෙලා මේ රට ගොඩනගමු කියලා මම යෝජනා කරන්න කැමතියි. ඉතින් මේ වැඩසටහනේ තවත් වැඩසටහනක් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරලා සිටිනවා. රීසනබල් ටොක්ස් වෙනුවෙන් මම නිසාල් රාජපක්ෂ